මෙන්න ගෝල 3 තියෙයි. පළවෙනි එකේ ආරෝපණය Q. Audio Jungle. 31 වෙනි ප්‍රශ්නේ දෝලන තරංග පාඩමෙන් අහලා තියෙන්නේ. මීටරයක් දිග කම්බියක ඇති වුණු තීරයක් කම්පනයේ මූලික තාණයේ සංඛ්‍යාතය 320 හර්ට්ස් වේ. එම ද්‍රව්‍යයෙන්ම සාදන ලද 1 මීටර දිගති දෙවැනි කම්බියත් එම ආතතියටම යටත් කර නමුත් එහි විස්කම්භය පළමු කම්බියේ විස්කම්භය මෙන් 4 ගුණයක්. මෙම දෙවැනි කම්බියේ මූලික තාණයේ සංඛ්‍යාතය වන්නේ. තන්තුවේ තීරයක් තරංග ප්‍රවේගය සම්බන්ධ සමීකරණය v සමානයි t බෙදීම සිම්පල් m වල වර්ගමූලය. මේ t කියන්නේ තන්තුවේ ආතිය. සිම්පල් m කියන්නේ ඒක දික ස්කන්ධය. ඒ කියන්නේ රේඛීය ඝනත්වය. මේක ලියුව හැකි t කියන්නේ ආතතිය, m කියන්නේ a ඒ තන්තුවේ හරස්කඩ වර්ගවලයේ වතාවක් ඝනත්වය කියලා. එතකොට මේක කියන්නේ විස්කම්භයේ පළමු කම්බියේ විස්කම්භය මෙන් 4 ගුණයක් කරනවා කියලා. එතකොට මේකේ ආතතිය වෙනස් වෙන්නේ නැහැ. ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. අපිට වර්ගඵලය කියන එක ලියන්න පුළුවන්. මේක අනුලෝමයි කියලා ගමුකෝ. 5r වර්ගය. මේක විස්කම්භය ගන්නේ. එතකොට අපි මේක d බෙදීම 2යි කියලා ලියමු. අර ඒ වගේ දෙගුණයක් නේ. විස්කම්භය d බෙදීම 2 වර්ගයනේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් d වර්ග බෙදීම 4 කියලා. ඒක උඩට ගියාපුවාම 4 බෙදීම d වර්ග වෙනවා. එතකොට අවස්ථා දෙකේම 4ත් එකමයි. එතකොට අපිට ලියුව හැකි අවසාන වශයෙන් v අනුලෝමයි 1යට d කියලා. මොකෝ මෙන්න පහළම d වර්ග තියෙන්නේ. ඒකේ වර්ගමූල නම් v අනුලෝමයි d වෙනවා. v කියන්නේ f ලැම්ඩානේ. f කියන්නේ පළවෙනි අවස්ථාවේ 320යි. ඒ අවස්ථාවේ විස්කම්භය 1යි නම් අනුලෝම හින්දා දෙවෙනි අවස්ථාවේ පළමු කම්බියේ විස්කම්භය මෙන් 4 ගුණයක් වෙනවනේ. මේක 4 කළා. ඒ අවස්ථාවේ සංඛ්‍යාතය 324න් බෙදන්න තියෙන්නේ 80යි. 32 වෙනි ගැටලුව එක්තරා දිනයක ඉහළ උසගතියට වඩා මුහුදු මට්ටම සමීපයේදී වාතය තුළ ධ්වනියේ ප්‍රවේගය කුඩා වන බව සොයා ගන්නා ලදී. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීමට පහත හේතු දී ඇත. මුහුදු මට්ටමේදී වාතය තුළ වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් අන්තර්ගත වීම, මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය වැඩි වීම, මුහුදු මට්ටමේදී වාතයේ උෂ්ණත්වය අඩු වීම මේ පැහැදිලි කිරීම වලින් සත්‍ය වෙන්නේ කොයි ප්‍රකාශයද කියලා අපෙන් අහනවා. ධ්වනි ප්‍රවේගය වෙන සමීකරණය v සමානයි gamma rt බෙදීම m. පළවෙනි ප්‍රකාශය කියන්නේ මුහුදු මට්ටමේදී වාතය තුල ඇති ජල වාෂ්ප ප්‍රමාණයක් අන්තර්ගත වීම. ඒක වැරදි. මොකෝ වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙද්දී මෞලික ස්කන්ධය අඩු වෙලා වේගය වැඩි වෙනවා. මේ ප්‍රශ්න කියන්නේ වාතය තුල ධ්වනි ප්‍රවේගය කුඩා වෙනවා කියන්නේ මුහුදු මට්ටමේ සමීපයේදී. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊට පස්සේ කියනවා මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය වැඩි වීම. වායුගෝලීය පීඩනය වැඩි වුණාම තව සමීකරණයක් තියෙන v සමානයි gamma p බෙදීම ρ කියලා. පීඩනය වැඩි වුණාම ඝනත්වයත් වැඩි වෙලා ධ්වනි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ප්‍රකාශයත් වැරදි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය කියනවා මුහුදු මට්ටමේදී වාතයේ උෂ්ණත්වය අඩු වීම. ඒක හරි. උෂ්ණත්වය අඩු වුණාම වේගෙත් අඩු වෙනවා. එතකොට C ප්‍රකාශය විතරයි හරි. 33 වෙනි ගැටලුවේ
ඕලක්ෂීය වස්තුවක් මත ක්‍රියා කරන ABCD යන ඒකතල බල හතරක් රූපයේ පෙන්වා ඇත. ඒවා ඇඳ ඇත්තේ පරිමාණයකට. ඕ මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය R වල දිශාව වඩාත් හොඳින් පෙන්වන්නේ කොයි උත්තරේද කියලා තමයි අපෙන් අහන්නේ. අපිට මේ ගැටලුවේ බල හතරක් දීලා තියෙයි. මේ බල හතරේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව අපිට හොයන්න කියන්නේ. අපි මේක දල වශයෙන් තමයි හොයන්න පුළුවන්. අපි බල දෙක දෙක සලකමු. මේ බලේ සලකපුවාම මේ බල දෙකේ සම්ප්‍රයුක්තය මේ වගේ දෙන්නේ. එතකොට මේ බල දෙක නෑ. මේ දෙක වෙනුවට දාන්න පුළුවන් තනි බලයනේ. ඊට පස්සේ මේ බලේ සලකපුවාම මේ වගේ දිශාවකට. ඊට පස්සේ මේ බලේ සලකපුවාම මේක පොඩි බලයක්. ඊට වඩා මේක විශාල හින්දා සම්ප්‍රයුක්තය මේ බලයට ඉතා ආසන්නව ඒත් මේ දිශාවට වගේ එන්නේ. එතකොට ඒ වගේ උත්තරයක් තියෙන්නේ හතරවෙනි උත්තරේ. අපිට මේක දල වශයෙන් තමයි හොයන්න පුළුවන්. මේ බලයන් වල විශාලත්ව දීලා නැහැ. 34 ගුරුත්ව කේන්ද්‍රය ආශ්‍රිත ගැටලුවක්. අපිට මේ සැකිල්ලක් දීලා තියෙයි. ඒ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍ර කොතනද කියලා තමයි අහන්නේ. මේ කම්බියේ PQ QR RS ST TU ඒ හැම දිගක්ම සමානයි. අපිට මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න කියලා කියන්නේ මේ කම්බියයි හරි මැද තමයි ගුරුත්ව කේන්ද්‍ර තියෙන්නේ. මේ කොටසේ හරි මැද තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ කම්බි දෙකේ විතරක් සම්ප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍ර සැලකුවොත් මේ B වගේ ලක්ෂයක් එන්නේ. ඊට පස්සේ PQ කම්බියේ මෙන්න මේ වගේ ලක්ෂයකුත් TU වල මේ වගේ ලක්ෂයකුත් තමයි ගුරුත්ව කේන්ද්‍ර තියෙන්නේ. මේ දෙකේ සම්ප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍ර E වගේ ලක්ෂයක්. එතකොට මේ කම්බි කොටස් දෙකේ සම්ප්‍රයුක්තය E වල තියෙයි. මේ කම්බි කොටස් දෙකේ සම්ප්‍රයුක්තය B ආසන්නෙන් තියෙයි. එතකොට ඒ දෙකේ සම්ප්‍රයුක්තය C හා D අතර වගේ තියෙයි. මේ කම්බියයි මේ පද්ධතිය අනිත් කොටස් වල ගුරුත්ව කේන්ද්‍රයේ සම්ප්‍රයුක්තය මෙතන ස්කන්ධය වැඩිනේ. ඇයි මේ කම්බි හතරකම ගුරුත්ව කේන්ද්‍රයේ සමස්තය මෙතනනේ තියෙන්නේ. ඒ හින්දා C වගේ ලක්ෂයක් තමයි සෙට් වෙන්නේ මෙතන ස්කන්ධය වැඩි හින්දා. එතකොට උත්තරේ වෙන්නේ C. 35 ගැටලුවේ ඩයෝඩ් සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයක්. x කියා ලක්ෂකුයි y කියා ලක්ෂකුයි තියෙනවා. මේ ලක්ෂ අතර කුඩාම ප්‍රතිරෝධය ලබා දෙන්නේ කොයි සර්කිට් එකේද කියලා තමයි අපෙන් අහන්නේ. 35 ගැටලුවේ අහන්නේ xy ලක්ෂ අතර කුඩාම ප්‍රතිරෝධය ලබා දෙන පරිපථය මොකක්ද කියලා. පළවෙනි පරිපථය සැලකුවොත් පසුනැඹුරු අවස්ථාවේ තියෙන ඩයෝඩයක් තියෙන්නේ. එතකොට 5 කිලෝ ඕම් තුලින් සහ 10 කිලෝ ඕම් තුලින් තමයි කරන්ට් එක ගලන්නේ. එතකොට 15 කිලෝ ඕම් තමයි සමක ප්‍රතිරෝධය. ඊට පස්සේ දෙවෙනි පරිපථය සැලකපුවාම පසුනැඹුරු අවස්ථාවේ තියෙන ඩයෝඩයක් තියෙන හින්දා ප්‍රතිරෝධ දෙක තුලින්ම කරන්ට් එක ගලන්නේ. එතකොට සෛද්ධාන්තිකව අනන්තයක් තමයි ප්‍රතිරෝධය. තුන්වෙනි පරිපථය සැලකපුවාම පෙරනැඹුරු අවස්ථාවේ තියෙන ඩයෝඩයක් තියෙන්නේ. එතකොට 10 කිලෝ ඕම් තුලින් සහ 5 කිලෝ ඕම් තුලින් කරන්ට් එක ගලනවා. එතකොට ඒ දෙකේ සමකය ගත්තාම ගුණිතය බෙදීම එකතුව 10 වරක් 5 50 50 බෙදන්න ඕනේ 15ෙන්. එතකොට 3 ගාණක් එන්නේ. එතකොට පළවෙනි අවස්ථාවේ 15 කිලෝ ඕම්, දෙවෙනි අවස්ථාවේ අනන්තයක්, තුන්වෙනි අවස්ථාවේ 3.3යි. හතරවෙනි සර්කිට් එක බැලුවොත් 5 කිලෝ ඕම් තුලින් කරන්ට් එක ගලනවා. ඊට පස්සේ ඒකේ ඩයෝඩේ පෙරනැඹුරු හින්දා අර 10 කිලෝ ඕම් ෂෝට් වෙනවා. එතකොට 5 කිලෝ ඕම් විතරයි කරන්ට් එක යන ප්‍රතිරෝධ වෙන්නේ. එතකොට හතරවෙනි පරිපථයේ ප්‍රතිරෝධය 5යි. ඊට පස්සේ පස්වෙනි පරිපථයේ කලින් පරිපථයේ වගේම 10 කිලෝ ඕම් වලින් කරන්ට් එක ගලනවා. ඊට පස්සේ 5 කිලෝ ඕම් ෂෝට් වෙලා ඉතුරු ටික යන්නේ ඩයෝඩ් එකෙන්. ඩයෝඩේ පෙරනැඹුරු හින්දා. එතකොට ඒකෙත් ප්‍රතිරෝධය 10 කිලෝ ඕම් වෙනවා. එතකොට අපි මේ සලකපුවාම පරිපථ සෙට් එක අඩුම ප්‍රතිරෝධයක් තිබ්බේ තුන්වෙනි එකේ 3 ගාණ. එතකොට ඒක තමයි උත්තරේ වෙන්නේ. NPN ට්‍රාන්සිස්ටරයක් විවෘත සිච්ච තත්ත්වයේ ක්‍රියාත්මක අවස්ථාව හා සංසන්දනය කළ විට
සංවෘත ස්විච් තත්ත්වයේදී ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඒ ඉතා කුඩා පාදම ධාරාවක් ඇත, සංග්‍රාහක ධාරාවක් ඇත, විමෝචක ධාරාවක් ඇත, විමෝචක පාදම වෝල්ටීයතාවක් ඇත, සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවක් ඇත. අපි NPN ට්‍රාන්සිස්ටරය අඳිමු. මෙන්න සංග්‍රාහකය, විමෝචකය, පාදම, කපාහැරි අවස්ථාවේ තමයි විවෘත ස්විචයක් විදිහට වැඩ කරන්නේ. සංවෘත ස්විචයක් විදිහට වැඩ කරන්නේ සංතෘප්ත අවස්ථාවේ. සංතෘප්ත වුණාම IB වැඩි, IC වැඩි, එතකොට VCE බිඳුවක් වෙනවා. ඒ උත්තරේ තියෙන්නේ පස්වෙනි උත්තරේ. සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවක් ඇත එක කුඩා එකක්. සංවෘත ස්විච් අවස්ථාවේදී කුඩා පාදම ධාරාවක්ද, විමෝචක ධාරාවක්ද, සංග්‍රාහක ධාරාවක්ද තියෙන්නේ කියලා අහන්නේ. සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවක් තියෙනවා කුඩා එකක්. මං කියව සංතෘප්ත අවස්ථාවේදී IC උපරිමයි, එතකොට VCE බිඳුවයි. තිස්හත ලොජික් ගේට් එකක් දීලා තියෙන්නේ. ABC කියලා ප්‍රධාන තුනක් තියෙයි, F කියලා ප්‍රධානයක් තියෙයි. F ප්‍රධානයේ ද්විමය එකවීමට ABC කියන ප්‍රධාන වල අගයන් වෙන්න ඕනේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. 37 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙයි ලොජික් ගේට් කීපයක්. ඒ ලොජික් ගේට් වලින් පරිපථයක් හදලා තියෙයි. N ද්වාර දෙකක් තියෙයි. N ද්වාර දෙකෙන් හම්බෙන ප්‍රතිදානය O ද්වාරයකට දීලා F කියලා ප්‍රතිදානයක් ගන්නවා. අපෙන් අහන්නේ F1 වෙද්දී ABC වල අගයන් කොයි වගේද වෙන්න කියලා. අපිට බූලියානු ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒක මේ ගැටලුවට අදාළ වෙන්නේ නැහැ. ඔයාලගේ දැනුමට මම ලියන්නම්. මේ තියෙන්නේ N ද්වාරයක්. එතකොට ඒකේ ප්‍රතිදානය මෙහෙම ලියුව හැකි. මේ N ද්වාරේ ප්‍රතිදානය මෙහෙම ලියුව හැකි. ඊට පස්සේ මේ O ද්වාරය තුලින් ගියාපුවාම මේක තමයි F වලට සමාන වෙන්නේ. ඔයාලට ඕන සත්‍යතා වගුවක් ඇඳලා ගොඩාක් වෙලා මේකට ගත කරන්න පුළුවන්. ඊට වඩා මං හිතනවා මේ උත්තර එක එක දාලා මේක හරියනවද නැද්ද කියලා චෙක් කරන එක තමයි වඩා ලේසි. ඔයාලා දන්නවා මෙන්න F1ක් වෙන්න මේ ප්‍රධාන දෙකෙන් එකක් එක වුණත් දෙකම එක වුණත් ඇති. ඒකේ සත්‍යතා වගුව මතක් කරොත් බිඳුව 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 මේ O ද්වාරක, ඊට පස්සේ 1.1 බිඳුව 1 1 1 1 1, ඊට පස්සේ N ද්වාරක මතක් කරොත් බිඳුව 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 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 1 1. පළවෙනි උත්තරේ දීලා තියෙයි ABC 3 බිඳු වෙලා. මේ දෙකම බිඳු වුණාම මෙන්න බිඳුවයි, මේ දෙකම බිඳු වුණාම මෙන්නත් බිඳුවයි. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි.
ඊට පස්සේ දෙවෙනි උත්තරේ තියෙයි 0.1. අපි ඒක දාලා බලමු 0.1. එතකොට මෙතනින් එනවා බිංදුවක් කියලා ප්‍රතිදානයක්. ඊට පස්සේ මෙන්නුත් එන්නේ බිංදුව ප්‍රතිදානය. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක 1.0. තිස් අටවැනි ගැටලුව වාෂ්ප හා අර්ථසාමිතිය පාඩමයි වායු නියම පාඩමයි දෙකම සම්බන්ධ කරපු ගැටලුවක්. පරිමාව V වන භාජනයක් තුළ පරිපූර්ණ වායුවක් හා සංතෘප්ත වාෂ්පයක් මිශ්‍රව තියෙනවා. උෂ්ණත්වය නියතව පවත්වා ගනිමින් එහි පරිමාව V බෙදීම දෙයක් දක්වා අඩුවන තෙක් මිශ්‍රණය සෙමින් සම්පීර්ණය කළහොත් මේ පද්ධතියේ වාෂ්ප පීඩනයයි වායුවේ පීඩනයයි හැසිරෙන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. පරිමාව V වන භාජනයේ සංතෘප්ත වාෂ්පයක් සහ පරිපූර්ණ වායුවක් තියෙන්නේ. මේක උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. පරිමාව භාගයක් කරනවා. එතකොට ඔයාලා දන්නවා සංතෘප්ත වෙලා තියෙන වාෂ්පේ උෂ්ණත්වයත් වෙනස් කරන්නේ නැතුව පරිමාව භාගයක් කරපුවාම ඒ විදිහටම සංතෘප්තව තියෙනවා. පීඩනය වෙනස් වෙන්නේ නැහැ. වාෂ්ප යම්කිසි ප්‍රමාණයක් ද්‍රව බවට පත් වෙනවා. එතකොට මේ උත්තර වලින් වාෂ්ප පීඩනය නියතව පවතී කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ. එහෙම වුණාට වායුව තියෙන්නේ වායුවේ පරිමාව භාගයක් කරපුවාම පීඩනය දෙගුණ වෙනවා. ඒකත් තින් කියලා දී හතරවෙනි උත්තරේ වාෂ්ප පීඩනය නියතව පවතින අතර වායු පීඩනය දෙගුණ වේ. පරිමාව වැඩි කරොත් ගැටලුව හදන්නේ පරිමාව දෙගුණ වුණාම පීඩනයේ භාගයක් වෙනවා. එතකොට වාෂ්පය සංතෘප්ත වෙන්නේ අසන්තෘප්ත වෙනවා. එතකොට ටිකක් මේ ගැටලුව සංකීර්ණ වෙනවා. මේකෙදි සංතෘප්ත වාෂ්පයක් තියෙන හින්දා ඒකේ පරිමාව භාගයක් කරපුවාම වාෂ්ප පීඩනය නියතව තියාගන්න ඒ වාෂ්පෙන් කොටසක් ඝනීභවනය වෙනවා. 39 ගැටලුව තාපගත විද්‍යාවෙන් අහන්නේ එක්තරා ක්‍රියාවලියකදී ජූල් 500ක තාප ප්‍රමාණයක් පද්ධතියකට ලබා දෙන අතර ජූල් 100 කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මත සිදු කරයි. මේ හේතුවෙන් පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙන්නේ නැද්ද කියලා තමයි අපෙන් මේ MCQ එකෙන් අහන්නේ. ඊළඟ ගැටලුව තාපගත විද්‍යාවෙන් අහලා තියෙන තාපගත විද්‍යාවේ සමීකරණය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මේ ගැටලුවේ කියනවා 500ක තාප ප්‍රමාණයක් පද්ධතියට ලබා දෙනවා. ඒක ධන. ඊට පස්සේ පද්ධතිය මත ජූල් 100 කාර්යයක් කරනවා. පද්ධතිය මත හින්දා ඍණ. එතකොට අභ්‍යන්තර ශක්තිය 600ක් වෙනවා. ඒක ධන. ඒ හින්දා 600ක ප්‍රමාණයකින් වැඩි වේ. පළවෙනි උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. හතලිහ ගැටලුව ඩොප්ලර් ආචරණයෙන් අහලා තියෙන S කියලා ධ්වනි ප්‍රභවයක් තියෙක චලනය වෙනවා. O කියලා නිරීක්ෂකයෙක් ඉන්නවා. වාතයේ ධ්වනි ප්‍රවේගය ප්‍රභවයේ ප්‍රවේගයට දරන අනුපාතය 11ක් නම් නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංකේතයේ උපරිම හා අවම අගයන් වල අනුපාතය තමයි අපෙන් අහන්නේ. මේ ගැටලුව අපිට කියලා තියෙයි වාතයේ ධ්වනි ප්‍රවේගය ප්‍රභවයේ ප්‍රවේගයට දරන අනුපාතය 11ක් කියලා. VO බෙදීම VS 11ක්. මේක නිරීක්ෂකයා නිශ්චලයි. ප්‍රභවය තමයි චලනය වෙන්නේ. අපෙන් අහන්නේ නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංකේතයේ උපරිම අගය අවම අගයට දරන අනුපාතය. මෙන්න නිරීක්ෂකයා ඉන්නවා. මෙන්න ප්‍රභවය.
මෙන්නේ නිකුත් කරන තරංගය උපරිම සංඛ්‍යාතය මං F1 කියලා ගන්නවා. මෙන්න සත්‍ය සංඛ්‍යාතය. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වෙන්නේ VO මොකෝ නිශ්චලයිනේ. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය වෙන්නේ VO ඍණ VS. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ ඒ කියන්නේ අඩු සංඛ්‍යාතය ඇහෙද්දි F සමානයි VO බෙදීම VO ධන VS. F1 F2 බෙදපුවම අපේ උත්තරයට ළඟා වෙන්න පුළුවන්. F1 බෙදීම F2 මං හිතින්ම සුළු කරන්නම්. VO ධන VS බෙදීම VO ඍණ VS. අපිට කියලා තියෙයි VO බෙදීම VS 11යි කියලා. අපි ඒක මෙතනට ආදේශ කරමු. එතකොට අපිට ලීවැකි VO කියන්නේ 11යි VS කියලා. ඒකට VS එක්කව කරපුවාම 12යි VS වෙනවා. එතකොට VO ඍණ VS ලියුව හැකි 11යි VS ඍණ VS. එතකොට 10යි VS වෙනවා. VS කැපෙනවා. හය බෙදීම 5. මේ උත්තරේ තියෙන 4 වෙනි උත්තරේ. 41 වෙනි ගැටලුව තරංගාශ්‍රයෙන් අහලා තියෙන්නේ එක්තරා සංවෘත නලයක් හා විවෘත නලයක් මගින් ඇති කරනු ලබන මූලික සංඛ්‍යාත එකිනෙකට සමාන වේ. සංවෘත නලයේ පතුලේ වදින තෙක්ම විවෘත නලයේ ඒ තුළට සම්පූර්ණයෙන් ඇතුල් කරනු ලැබේ. ආන්ත ශෝධන නොසලකා හැරි විට නව සැකස්මට දාලා මූලික සංඛ්‍යාතය වන්නේ. මේ ගැටලුව අපිට කියනවා මේ විවෘත නලයේ සංවෘත නලයේ දෙකේම සංඛ්‍යාත සමානයි කියලා. ඒකෙන් ඔයාලට ගන්න ඕනේ නිගමනය තමයි සංඛ්‍යාත සමාන නම් මේ වගේ තරංග ආයාමත් සමාන වෙන්න ඕනේ. මෙන්න විවෘත නලය. ඒකේ පුඩු භාගයක් තියෙන්නේ මෙන්න සංවෘත නලයේ. විවෘත නලයේ සංවෘත නලයේ එකම සයිස් වුණොත් කීයටවත් තරංග ආයාම සමාන වෙන්නේ නැහැ. මේ වගේ 4 ගුණයක් තමයි තරංග ආයාමය. මේ වගේ 2 ගුණයක් තමයි තරංග ආයාමය. එතකොට ඔයාලට මැවිලා පේනවා. එහෙම වෙන්නේ නැහැ. මේ දෙකේ සයිස් සමාන වෙන්නේ නැහැ. තරංග ආයාම සමාන වෙන්න නම් එක ප්‍රමාණය නෙමෙයි ප්‍රමාණ දෙකක තමයි මේ නල දෙක. විවෘත නලයේ වගේ භාගයක් තමයි සංවෘත නලයේ. මේ ගැටලුවේ කියනවා සංවෘත නලයේ පතුලේ වදින දෙක් විවෘත නලයේ ඇතුළු කරනවා කියලා. එතකොට තරංගය ඇන්දොත් මේ වගේ එතකොට කලින් අවස්ථාවේ වගේ තරංග ආයාමයේ දෙගුණයක් වෙනවා. තරංග ආයාමයේ දෙගුණයක් වෙද්දි සංඛ්‍යාතයේ භාගයක් වෙනවා. එහෙම උත්තරයක් තියෙන දෙවෙනි උත්තරේ. 42 වෙනි ගැටලුව කාච සම්බන්ධයෙන් අහන්නේ එකිනෙකට ස්පර්ශ වෙති තුනී කාච දෙකක් මගින් සමාන්තර ආලෝක කදම්බයක් සංයුක්තයට සෙන්ටිමීටර 10ක් දුරකින් නාභිගත කරයි. කාච සංයුක්තය සමන්විත වන්නේ නාභිදුර 10 සෙන්ටිමීටර වන උත්තල කාචයකින් හා නාභිදුර 10 සෙන්ටිමීටර වන අවතල කාචයකිනි. නාභිදුර 10 සෙන්ටිමීටර වන උත්තල කාචයකින් සහ නාභිදුර 20 සෙන්ටිමීටර වන අවතල කාචයකිනි. නාභිදුර 20 සෙන්ටිමීටර වන උත්තල කාචයකින් හා නාභිදුර 10 සෙන්ටිමීටර වන අවතල කාචයකිනි. එක් නාභිදුර 20 සෙන්ටිමීටර වන අවතල කාච දෙකකිනි. එක් නාභිදුර 20 සෙන්ටිමීටර වන උත්තල කාච දෙකකිනි.
ඔයාලට කාචයක බලය හොයන්න පුළුවන් P සමානයි 1/f වලින්. දැන් කාච දෙකක් තියෙයිනේ. ඒ සංයුක්තයේ බලය හොයන්න පුළුවන් P සමානයි P1 ධන P2 වලින්. මේක අපිට නාභීය දුරවල් වලින් ලිව්වොත් 1/f සමානයි 1/f1 ධන 1/f2. අපි පස්වෙනි උත්තරයට ආදේශ කරලා බලමු. දෙකම උත්තර. එතකොට මං කිව්වා උත්තර කාචවල නාභීය දුර ඍණ කියලා ආදේශ කරන්නේ. මෙන්න ඍණ ධනයි ඍණයි ආපහු ඍණ. එතකොට F වල අගය එන්නේ 10යි. එතකොට පස්වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. හත්ලිස් තුන්වන ගැටලුව වායු සම්බන්ධයෙන් අහන්නේ වසා ඇති සිලින්ඩරයක් තුළ නියත උෂ්ණත්වයේ පවතින හයිඩ්‍රජන් නයිට්‍රජන් හා ඔක්සිජන් වායු මිශ්‍රණයක් ඇත. සිලින්ඩරය තුළ පීඩනය වඩාත් වැඩි වන්නේ ඒ තුළට H2 වායුවෙන් m ග්‍රෑම් ප්‍රමාණයක් එකතු කළ විට නයිට්‍රජන් වායුවෙන් m ග්‍රෑම් ප්‍රමාණයක් එකතු කළ විට ඔක්සිජන් වායුවෙන් m ග්‍රෑම් ප්‍රමාණයක් එකතු කළ විට හයිඩ්‍රජන් හා නයිට්‍රජන් වායු මිශ්‍රණයකින් m ග්‍රෑම් ප්‍රමාණයක් එකතු කළ විට නයිට්‍රජන් හා ඔක්සිජන් වායු මිශ්‍රණයකින් m ග්‍රෑම් ප්‍රමාණයක් එකතු කළ විටය. H2N2O2 වායු මිශ්‍රණයක් තියෙනවා. සිලින්ඩරය තුළ පීඩනය වැඩිම වෙන්න ඒකට එකතු කරන්න ඕනේ හයිඩ්‍රජන් වායුවද නයිට්‍රජන් වායුවද ඔක්සිජන් වායුවද H2N2 දෙකමද N2O2 දෙකමද කියලා තමයි අපෙන් අහන්නේ. ඔයාලා දන්නවා පීඩනය වැඩි වෙන්න නම් ඒක ඇතුළේ තියෙන මවුල් සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. එකම ස්කන්ධයෙන් දාන්නේ m කියලා ග්‍රෑම් ප්‍රමාණයක්. ඔයාලට මවුල් සංඛ්‍යාව හෙව්ව හැකි ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා. එතකොට මවුල සංඛ්‍යාව වැඩි වෙන්නේ මෞලික ස්කන්ධය අඩු මේකේ. නයිට්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් ගත්තාම සැහැල්ලුම මෞලික ස්කන්ධය අඩුම වෙන්නේ හයිඩ්‍රජන් වල. එතකොට හයිඩ්‍රජන් වායුවෙන් m ස්කන්ධයක් ඉදුවොත් තමයි මේ සිලින්ඩරය තුල පීඩනය වැඩිම වෙන්නේ. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධ ගැටලුවක් ගවුස් පෘෂ්ඨ දෙකක් තියෙයි ආරෝපණ තියෙයි S1 කියන පෘෂ්ඨයේ සඵල විද්‍යුත් ශ්‍රාවය S2 කියන පෘෂ්ඨයේ සඵල විද්‍යුත් ශ්‍රාවයට දරන අනුපාතය තමයි මේ අහන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර වලින් 45 වෙනි ගැටලුව තියෙන්නේ S1 කියලා පෘෂ්ඨයකුයි S2 කියලා පෘෂ්ඨයකුයි තියෙනවා. S1 පෘෂ්ඨය හරහා තියෙන සඵල විද්‍යුත් ශ්‍රාවය S2 පෘෂ්ඨය හරහා තියෙන සඵල විද්‍යුත් ශ්‍රාවයට දරන අනුපාතය අහන්නේ. සඵල විද්‍යුත් ශ්‍රාවය ඒ පෘෂ්ඨය ඇතුලේ තියෙන සඵල විද්‍යුත් ආරෝපණයට අනුලෝමව සමානුපාතිකයි. එතකොට S1 පෘෂ්ඨය 2q q ඍණ q තියෙනවා. එතකොට S1 පෘෂ්ඨය 2q තමයි සඵල ආරෝපණය. S2 පෘෂ්ඨය තියෙන්නේ ධන 3q ඍණ q ඍණ q. ඒකේ සඵල විද්‍යුත් ආරෝපණය ධන q. S1 පෘෂ්ඨය ධන 2q තියෙයි. S2 පෘෂ්ඨය ධන q තියෙයි. 2q q වලින් බෙදපුවාම 2 තමයි උත්තරේ. 46 වෙනි ගැටලුවත් විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අහන්නේ සර්වසම ලෝහ ගෝල තුනක් පරිවාරික ආධාරක තුනක් මත රඳවා ඇත. දැන් පළමු ගෝලයට Q ආරූපණයක් ලබා දෙනු ලැබේ. ඉන්පසු දෙවන ගෝලය පළමු ගෝලය සමග ෂණිකව ස්පර්ශ කරනු ලැබේ. ඉන්පසු තෙවන ගෝලය දෙවන ගෝලය සමගද අවසාන වශයෙන් පළමු ගෝලය තුන්වන ගෝලය සමගද ෂණිකව ස්පර්ශ කරනු ලැබේ. පිළිවෙලින් පළමු දෙවන හා තුන්වන ගෝලවල අවසාන ආරෝපණ ප්‍රමාණය වන්නේ. මෙන්න ගෝල තුන තියෙයි. පළවෙනි එකේ ආරෝපණය Q. පළමු ගෝලයේ Q ආරෝපණයක් තියෙයි. ඒක දෙවෙනි ගෝලයත් එක්ක ස්පර්ශ කරනවා. එතකොට මේ Q කියන ආරෝපණය සමානව බෙදෙනවා. Q බෙදීම 2යි Q බෙදීම 2යි කියලා. ඊට පස්සේ තෙවන ගෝලයේ දෙවන ගෝලය සමග ස්පර්ශ කරනවා. එතකොට Q බෙදීම 4යි Q බෙදීම 4යි වෙනවා. දෙවෙනි ගෝලයයි තුන්වෙනි ගෝලයයි ස්පර්ශ කරපුවාම අවසාන වශයෙන් පළමු ගෝලයේ තුන්වෙනි ගෝලයත් එක්ක ස්පර්ශ කරනවා. ඒ කියන්නේ Q බෙදීම 2ක් ආරෝපණය තියෙන එකයි Q
Q බෙදීම 4ක් ආරෝපණය තියෙන එකයි. ඒ දෙක ස්පර්ශ කරපුවාම මේකේ මුළු ආරෝපණය අපිට හොයන්න පුළුවන් Q බෙදීම 2 ධන Q බෙදීම 4 2යි Q ධන Q ඒ කියන්නේ 3යි Q බෙදීම 4යි මේක තමයි දෙකෙන් බෙදෙන්නේ. එතකොට 3යි Q බෙදීම 8යි 3යි Q බෙදීම 8යි Q බෙදීම 4යි. ඒ උත්තරේ තියෙන්නේ දෙවෙනි උත්තරේ. පැතිලි ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තාඩුවක් තියෙයි. ඒකට ලම්බකව B කියලා ඒකාකාර තිරස් චුම්බක ක්ෂේත්‍රයක් තියෙයි. මේ තාඩුව හරහා තිරස් දිශාවට I ධාරාවක් ගෙන යනවා. එතකොට E විද්‍යුත් ක්ෂේත්‍රයක් සිරස් දිශාවට ස්ථාපිත වෙනවා. ලෝහ තාඩුව තුළ ඉලෙක්ට්‍රෝනයන්ගේ ප්ලවිත ප්‍රවේගය වන්නේ කොයි ප්‍රකාශනයේද අපෙන් හරි කියලා අහන්නේ? E බෙදීම B, B බෙදීම E, IE බෙදීම B, IB බෙදීම E, IBE. මේ ගැටලුවේදී ඇති වෙන්නේ හෝල් ආචරණය. චුම්බක ක්ෂේත්‍රයෙන් ඇතිවන බලය BQE, විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇතිවන බලය QE. මේ බල දෙක සමානයි. ඒක ඔයාලා හෝල් වෝල්ටීයතාවය ගැන ඉගෙන ගද්දී ඉගෙන ගන්නවා. V සමානයි E බෙදීම B. චන්ද්‍රයාගේ අරේ කැපිටල් R, පෘෂ්ඨය මත ගුරුත්වය ත්වරණය G', සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කැපිටල් G, චන්ද්‍රයාගේ මධ්‍යයන ඝනත්වය දෙනු ලබන්නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ සරල තියරි එකක් තියෙන්නේ. චන්ද්‍රයා මත ගුරුත්වය ත්වරණය Gm බෙදීම කැපිටල් R වල වර්ගය කියලා ලියන්න පුළුවන්. අපිට M ලියන්න පුළුවන් ඝනත්වයේ වතාවක් පරිමාව කියලා. ඝනත්වයේ ρ, පරිමාව V, ඒක බෙදීම R වර්ගය. අපිට පරිමාව ලියන්න පුළුවන් G ρ 3න් 4යි 5R ඝනය කියලා. ඒක බෙදීම R වර්ගය. මෙතන R විතරයි ඉතුරු වෙන්නේ. ඒක සමානයි G'. අපිට ඝනත්වයට ප්‍රකාශනයක් අහන්නේ. ρ සමානයි 3යි G' බෙදීම 4යි 5R G. මේ ප්‍රකාශනය තියෙන්නේ 5 වෙනි උත්තරේ. 49 ධාරා විද්‍යුත්තය ගැටලුවක්. ප්‍රතිරෝධය 96 ඕම් වූ ඇමීටරයක් තුලින් මුළු ධාරාවකින් 120ක් පමණක් ගලා යාමට අවශ්‍ය උපපතය වන්නේ. මෙන්න ඇමීටරේ තියෙනවා. ඒකට සමාන්තරගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. එතකොට තමයි උපපතයක් කියන්නේ. ඇමීටරේ ප්‍රතිරෝධය 96ක්. අපෙන් අහන්නේ මේ උපපතේ ප්‍රතිරෝධය. මේකෙන් යන ධාරාව 120ක් කියනවා. අපි ඒක 20යි කියලාම ගමු. එතකොට මේකෙන් 20ක් යනවා නම් R වලින් යනවා 80ක්. ඇමීටරේ දෙපස විභව අන්තරය R දෙපස විභව අන්තරයට සමානයි. R වතාවක් 80 මෙන්න R වල විභව අන්තරේ 96 වතාවක් 20 මෙන්න ඇමීටරේ විභව අන්තරේ 4යි 96 4ෙන් බෙදුනහම 24යි ඕම්. පනස්වනි ප්‍රශ්නය ආපහු ධාරා විද්‍යුතේ කෝෂ දෙකක් තියේ. ඒ වගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් නොගිනිය හැකි y ලක්ෂයට සාපේක්ෂව x වල විභවය තමයි අපෙන් අහන්නේ. මේ පරිපථයේ x කියන්නේ මේ වගේ ලක්ෂයක්, y කියන්නේ මේ වගේ ලක්ෂයක්. මේ පරිපථයේ මම ගැටලුව විසඳන්නේ විභව මාක් කරලා. මේ විදිහේ ගැටලු ගොඩක් හැදුවොත් තමයි ඔයාට
මේ විභව මාක් කරලා ගණන් හදන ක්‍රමය ගැන අවබෝධයක් ලැබෙන්නේ. මේකෙදි මම මෙන්න තමයි භූගත කරන්නේ. භූගත කරපුවම එතන විභවය බිඳුවයි. එතකොට මේක නිකන් සන්නායක කම්බියක්. මෙන්නත් විභවය බිඳුවයි. මෙන්න බිඳුවයි නම් කෝෂ 2 වෝල්ට් වුණාම අභ්‍යන්තර ප්‍රතිරෝධ නැහැ. එතකොට මේ x වල විභවය 2යි. මෙන්න මේ කොක්කක් වගේ දාලා තියෙයි. ඒ කියන්නේ මේ කම්බි කොටස් දෙක ස්පර්ශ වෙන්නේ නැහැ. එක කම්බියක් උඩින් අනිත් කම්බිය එදෙනවා. මෙන්න බිඳුවක් වුණාම මේ කෝෂ වෝල්ට් 4යි. මේ ලක්ෂ්‍ය විභවය 4යි. මෙන්න ප්‍රතිරෝධය 1යි. මෙන්න ප්‍රතිරෝධය 3යි. වෝල්ට් 4 3ට 1 කියන අනුපාතය බෙදෙන්නේ. එතකොට මෙතන විභවය 3යි. අපිට මේ ලක්ෂ්‍ය විභවය අවශ්‍ය නැහැ. අපිට x වලයි y වල විභවය විතරයි අවශ්‍ය වෙන්නේ. අපි x වල විභවය 2යි කියලා හොයාගත්තා. y වල විභවය 3යි කියලා හොයාගත්තා. අපිට අහන්නේ y ට සාපේක්ෂව x විභවය. ඒ කියන්නේ vx ඍණ vy. x කියන්නේ 2යි, y කියන්නේ 3යි. ඒ කියන්නේ ඍණ 1යි. 51 පෘෂ්ඨිකාත්‍ය සම්බන්ධ ගැටලුවක්. මම පෘෂ්ඨිකාත්‍ය සම්බන්ධයෙන් වීඩියෝ දෙකක් කරලා තියෙයි. ඔයාලා දෙක බැලුවේ නැත්නම් මගේ channel එකේ search කරලා බලන්න. කේශික නාලයක් සිරස්ව සීරුවෙන් ද්‍රවයේ ගිලිනු ලැබේ. තීටා ස්පර්ශ කෝණයේ කෝසයිනේ h සමග වෙනස් වන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන ප්‍රස්ථාරය වන්නේ. මේ ගැටලුව විසඳන්න අපිට මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන්. 2t cos θ බෙදීම capital R සමානයි h rho g. අපි හිතමු මේ කේශික නලය ගිල්වනවා. එතකොට මේ capital H අඩු වෙනවා. H අඩු වෙද්දී cos θ ටත් අඩු වෙනවා. cos θ අඩු වෙනවා කියන්නේ θ වැඩි වෙනවා cos වක්‍රයට අනුව. ඔයාලට මතක ඇති θත් එක්ක cos θ විචලනය වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක. එතකොට h අඩු වෙද්දී cos θ අඩු වෙනවා. එතකොට θ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ලකුණු කරලා තියෙන කෝණය වැඩි වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ගිල්ලපුවාම ඔයාලට හිතා ගන්න පුළුවන් θ 90ක් වෙනවා. θ 90ක් වෙද්දී cos θ බිඳුවයි. මේ නලේ සම්පූර්ණයෙන්ම ගිල්ලපුවාම h බිඳුවක් වුණාම θ 90ක් වෙනවා. θ 90ක් වෙද්දී cos θ බිඳුවයි. h බිඳුවක් වෙද්දී θ 90ක් cos θ බිඳුවක්. එහෙම ප්‍රස්ථාරයක් තියෙන්නේ පළවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ විතරයි. මේ සමීකරණය බලපුවම අපිට පේනවා මේ පස්වෙනි ප්‍රස්ථාරය වගේ වක්‍රයක් එන්නේ රේඛීය කොටසක් එන්නේ. ඒ හින්දා පළවෙනි ප්‍රස්ථාරය තමයි හරියන්නේ. මනස් දෙවැනි ගැටලුව ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක් හා දිග 11 මීටර වන දුම්රිය මැදිරියක් ඝර්ෂණයෙන් තොර ඍජු තිරස් පීලි මත නිශ්චලව ඇත. මැදිරිය තුළ සිටින කිලෝග්‍රෑම් 100ක් වන මිනිසෙක් මැදිරියේ එක් කෙළවරක සිට අනික් කෙළවරට එක එල්ලේ ගමන් කරයි. මැදිරියට නිදහසේ චලනය විය හැකි නම් ඒ චලනය වන දුර. මේ ගැටලුව ගම්‍යතා සංස්ථිතියෙන් හදන්න තියෙන්නේ. මිනිසාගේ ගම්‍යතාව අපිට ලියන්න පුළුවන් 100 වතාවක් ප්‍රවේග ලියුව හැකි 11 බෙදීම t. මේ 11 මීටර දුර යන්න මනුස්සයාට t කාලයක් ගත වුණා කියලා අපි හිතමු. ඊට පස්සේ මේ කෝච්චිය ගම්‍යතාව ලියන්න පුළුවන් 1000 ධන 100. 1000 කියන්නේ කෝච්චියේ ස්කන්ධය, 100 කියන්නේ මිනිසගේ ස්කන්ධය. මිනිසත් කෝච්චිය ඇතුලේ ඉන්න හින්දා ඒ ස්කන්ධයත් එක්කව කරන්න ඕනේ. ඊට පස්සේ මේ දුම්රිය මැදේ චලනය වන දුර x කියලා ගත්ත හැකි. ඒකට ගත වෙන කාලයත් t. මේක විශ්ලේෂණය අපිට x වලට උත්තරය එනවා. හතරවෙනි උත්තරේ.
නියත පල්ලක් ඇති ගඟක් එක් ප්‍රදේශයකදී හැර එක්තරා නියත අනවරත වේගකින් ගලා යයි. එම ප්‍රදේශයේ ප්‍රවාහයේ වේගය කුඩා නම් ගඟෙහි ගැඹුර ගඟෙහි දිග ඔස්සේ වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන ප්‍රස්ථාරය වන්නේ. මේ ගඟේ එක් ප්‍රදේශයකදී විතරක් වේගය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශෙදී හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. ඒ ප්‍රදේශෙදී හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ ඒ ප්‍රදේශෙදී ගඟ ගැඹුරු වෙනවා. එතකොට මේ ප්‍රස්ථාර වලින් අපි තෝරන්න ඕනේ අනිත් ප්‍රදේශ වලට වඩා ගැඹුර වැඩි කොයි කොටසද කියලා. මේ y අක්ෂයට දාලා තියෙන ගැඹුර එතකොට ඔයාලා හතරවෙනි උත්තරේ තේරුවත් වැරදි. ගැඹුර වැඩි කියන්නේ අර ප්‍රායෝගික ජීවිතයේදී ගැඹුර වගේ නෙමෙයි. d වල අගය වැඩි වෙන්න ඕනේ. d වල අගය අනිත් අවස්ථාවලට වඩා වැඩි වෙලා තියෙන්නේ පස්වෙනි උත්තරේ. අනිත් හැම අවස්ථාවකම එකම ගැඹුරක් නේ තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවත් මේ ප්‍රස්ථාරය තෘප්ත කරනවා. අනිත් අවස්ථාවල අඩු ගැඹුරක් මැදදි විතරක් අර වේගය අඩු ප්‍රදේශෙදි විතරක් වැඩි ගැඹුරක් පෙන්ලා තියෙයි. ඒතර පහ තමයි උත්තරේ වෙන්නේ. තනි පොටක් ඇති වෘත්තාකාර පුඩුවක් තුලින් ධාරාවක් ගලා යයි. එම කම්බියම පොටවල් දෙකක් ඇති වෘත්තාකාර පුඩුවක් ලෙස නමා එම ධාරාවම ගලා යාමට සැලසුවහොත් පුඩුවේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවකත්වය වෙනස් වන සාධකය වන්නේ. වෘත්තාකාර කම්බියක චුම්බක ශ්‍රාවකත්වය හොයන්නේ mu බෙදීම 4/5 2/5 බෙදීම සිම්පල් r වලින්. ඒ කම්බිය පොටවල් දෙකක් ඇති වෘත්තාකාර පුඩුවක් ලෙස නමනවා. එතකොට අරේ භාගයක් වෙනවා. මේක භාගයක් වෙනවා. ඔයාලා මතක තියාගන්න පොටවල් ගාන දෙගුණයක් වෙනවා. එතකොට මේක n වලින් වැඩි කරන්න ඕනේ. පොටවල් ගාන දෙකක් නේ. n කියන්නේ 2. එතකොට මේ ධාරාව වෙනස් වෙන්නේ නැහනේ. චුම්බක ශ්‍රාවකත්වයේ කලින් වගේ භාගයක් නෙමෙයි වෙන්නේ. මේ භාගෙ උඩට ගියාපොම ආපහු දෙකෙන් වැඩි වෙනවා. එතකොට 4 ගුණයක් වෙනවා. ඔයාලා චුම්බක ශ්‍රාවකත්වයේ භාගයක් වෙනවා කියලා ගත්තොත් වැරදි. මේකෙදි දෙක දෙකෙන් වැඩි වුණාම චුම්බක ශ්‍රාවකත්වයේ 4 ගුණයක් වෙනවා. ඔයාලා පොටවල් ගාන මතක තියාගන්න ඕනේ 2 ගුණ වෙනවා කියලා. අරේ භාගයක් වුණා වගේම. පෙන්වා ඇති පරිපතේ ඒ ඇමීටරයට නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. පරිපතයෙන් වෝල්ට් මීටරය ඉවත් කළ විට ඇමීටර පාඨාංක 1.5 මිලි ඇම්පියර් වලින් වෙනස් වේ නම් වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වන්නේ. මුලින්ම වෝල්ට් මීටර එක සම්බන්ධ කරන්න කලින් පරිපතය අපි අඳිමු. මේක වෝල්ට් 9යි. මෙන්න 1000 ප්‍රතිරෝධය තියෙයි. ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියනවනේ. මෙන්න 2000 ප්‍රතිරෝධය තියෙයි. එතකොට මේ අවස්ථාවේ කරන්ට් එක හෙව්ව හැකි 9 3000න් බෙදලා. ඒ කියන්නේ 3 මිලි ඇම්පියර්. ඊළඟ අවස්ථාවේදී වෝල්ට් මීටරේ සම්බන්ධ කරපුවාම මේක 1000යි මේක 2000යි මේක ප්‍රතිරෝධය R කියලා ගමු. ඒත් වෝල්ට් 9යි. මෙන්න සමාන්තරගතව තමයි ප්‍රතිරෝධ තියෙන්නේ. එතකොට මෙන්න ප්‍රතිරෝධයේ සමක එක අඩු වෙනවා. සමක ප්‍රතිරෝධය අඩු වෙද්දී පද්ධතිය ගලන ධාරාව වැඩි වෙනවා. 1.5 මිලි ඇම්පියර් වලින් තමයි ධාරාව වෙනස් වෙනවා කියන්නේ. මේ අවස්ථාවේ ප්‍රතිරෝධය අඩු වෙන හින්දා මෙන්න තමයි ධාරාව මෙන්න ප්‍රතිරෝධය අඩු වෙන හින්දා මෙන්න තමයි ධාරාව වැඩි 1.5කින් වැඩි වෙන්න ඕනේ. මේකේ කරන්ට් එක 3ට 1.5ක් එකතු වුණාම 4.5 මිලි ඇම්පියර් වෙන්න ඕනේ. වෝල්ට් මීටර එක සම්බන්ධ කරපුවාම ගණන ධාරාව අපි දන්නවා. එතකොට මේ 1000 ඕම් දෙපස විභවාන්තරය 4.5 වෝල්ට් IR ගුණිතයෙන්. එතකොට මේ කොටසෙත් විභවාන්තරය 4.5යි. එතකොට මේකත් 1000ක් වෙලා මේකෙත් සමකය 1000ක් වුණොත් තමයි 4.5ක් එන්නේ. එතකොට මේ R ප්‍රතිරෝධය 2000ක් වෙන්න ඕනේ. සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙයි 2002ක්. ඒකේ සමකය 1000යි.
R වලගේ 2000ක් වෙන්න ඕනේ. 2000 දෙකක් සමාන්තරගතව තියෙද්දි සමග ප්‍රතිරෝධය 1000යි. එතකොට තමයි මෙතනට 4.5ක් යෙදිලා මෙතනට ඉතුරු 4.5 දෙන්නේ. රූපයේ පෙන්වා ඇති විභවමාන පරිපථයේ P කෝෂයේ අග්‍රහරා R ප්‍රතිරෝධයක් ඇති ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළ විට L සන්තුලන දිග L බෙදීම 2ක් දක්වා අඩුවේ. P කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වන්නේ. මේ ගැටලුවේ ප්‍රතිරෝධයක් සම්බන්ධ කරපුවාම සන්තුලන දිග භාගයක් වෙලා තියෙයි. ඒ කියන්නේ අග්‍රතර විභවාන්තරය භාගයක් වෙලා තියෙයි. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි දැන් අපි අලුතෙන් ගහපු ප්‍රතිරෝධයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි සමාන හින්දා තමයි එහෙම තව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරපුවාම සන්තුලන දිග භාගයක් වෙලා තියෙන්නේ. කාලයත් සමග වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව සන්නායක දණ්ඩක් තබා ඇත. රූපයේ පෙනෙන පරිදි ක්ෂේත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කාලය සමග වෙනස් වන්නේ නම් දණ්ඩ හරහා විභවාන්තරයේ කාලය සමග වෙනස් වන අයුරු නිවැරදිව නිරූපණය කරන ප්‍රස්ථාරය වන්නේ. ප්‍රේරණය වන විභවාන්තරය චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ඍණාගයට සමානයි කියන තියරි එක තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. ප්‍රස්ථාරයේ පළවෙනි කොටසේ ධන අනුක්‍රමණයක් තියෙන්නේ. ඒ කියන්නේ ඍණ විභවාන්තරයක් තියෙන්නේ. මුලින්ම ඍණ විභවාන්තරයක් තියෙන්නේ පළවෙනි ප්‍රස්ථාරයේ, දෙවෙනි ප්‍රස්ථාරයේ විතරයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රස්ථාර කොටසෙත් ධන අනුක්‍රමණයක්මයි. හැබැයි බෑවුම. ඒ කියන්නේ අනුක්‍රමණය කලින්ට වඩා අඩුයි. ඒ කියන්නේ විභවාන්තරය කලින්ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම ප්‍රස්ථාරයක් තියෙන දෙවෙනි ප්‍රස්ථාරය විතරයි. ජල බීකරයක් සම්පීර්ණ තුලාවම්මත් තබා ඇත. කාලයේ t සමානයි බිඳුවේදී රූපේ පෙනෙන අයුරු ඝන වස්තුවක් ජල මට්ටමින් යන්ත්‍රයෙන් පහළට සිටිනසේ එල්වා බීකරයේ පතුල මත පත්වන තෙක් වස්තුව බීකරය තුළට සීරුවෙන් පහත් කරනු ලැබේ. කාලය සමග තුලාවේ පාඨාංකය වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ. මේ ගෝලේ ජලය තුල සම්පූර්ණයෙන්ම ගිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඒක පතුල ස්පර්ශ කළත් ඒත් උඩුකුරුතරම වෙනස් වෙන්නේ නැහැ. පතුල ස්පර්ශ කරපුවම වෙනසකට වෙන්නේ ඒ මත අබිලම් ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. එතකොට තමයි මේ තරාදී පාඨාංක වෙනස් වෙන්නේ. පතුල ස්පර්ශ වෙනකම්ම මේ මත ක්‍රියා කරන උඩුකුරුතරම වෙනස් වෙන්නේ නැති හින්දා පාඨාංක වෙනස් වෙන්නේ නැහැ. පතුල ස්පර්ශ වෙච්ච ගමන් මේ මත උඩුකුරුතරමට අමතරව අබිලම් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඊට සමාන බලයක් තරාදිය මත ඇති වෙලා පාඨාංක වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රස්ථාරය තමයි උත්තරේ. කාලයේ t සමානයි බිඳුවේ නිශ්චල තියෙන වස්තුවකට F1 නිව්ටන් 10කුත් F2 නිව්ටන් 9කුත් කියලා බල දෙකක් යෙදෙනවා. t සමානයි t1 වෙද්දී F2 බලය ෂණිකව නිව්ටන් 10 දක්වා වැඩි කරනවා. කාලයේ 2යි t1 වෙද්දී F1 බලය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේ එකේ කාල පරාසවලදී වස්තුවේ ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි ප්‍රශ්නෙන් අහන්නේ. මේ වස්තුව මත මුලින්ම නිව්ටන් 10ක් සහ නිව්ටන් 9ක් යෙදෙනවා. එතකොට සම්ප්‍රයුක්තය නිව්ටන් 1යි. ඒක තියෙන්නේ දකුණු පැත්තට. ඊට පස්සේ නිව්ටන් 9 නිව්ටන් 10 කරපුවාම බල අතින් සමතුලිතයි. එහෙම කියලා නිශ්චල වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. එතකොට පළවෙනි කොටස ත්වරණය වෙනවා. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. ඒ වගේ ප්‍රස්ථාර තියෙන්නේ පළවෙනි ප්‍රස්ථාරේ, හතරවෙනි ප්‍රස්ථාරේ, පස්වෙනි ප්‍රස්ථාරේ, තුන්වෙනි ප්‍රස්ථාරේ. අවසානයේදී මේ නිව්ටන් 10ක් කරන F2 බලයත් F1 බලය බිඳුවක් කරනවා. F1 බලය බිඳුවක් කරපුවාම චලිත දිශාව වෙනස් වෙනවා. ඒ වගේම නිව්ටන් 10ක බලයක් දෙන්නේ කලින්ට වඩා ත්වරණය වැඩි. ඒ කියන්නේ කලින් අවස්ථාවට වඩා වැඩි අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. ඒ වගේම දිශාව මාරු වෙන්න ඕනේ. දිශාව මාරු වෙලා කලින්ට වඩා වැඩි අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාර තියෙන එකයි ඒ හතරවෙනි ප්‍රස්ථාරය. කුට්ටියක් ආනතලයක් මත නිශ්චල තබා ඇති අතර තලයේ තිරස් සමග සාධන කෝණය වෙනස් කළ හැක. කුට්ටිය හා තලය අතර ඝර්ෂණ බලය θ සමග වෙනස් වීම වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත කුමන ප්‍රස්ථාරයෙන්ද? මුලින්ම රූප සටහන ඇඳගමු. මෙන්න ආනතලේ, මෙන්න θ කෝණය, මෙන්න වස්තුව, බර mg, ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියාව. මේක θ වුණාම මේ කෝණේ θ. r සමානයි mg cos θ. S සමානයි
mg sin θ. මේ අවස්ථාවේ ස්ථිතිය ඝර්ෂණ බලය තියෙන්නේ. එතකොට මුල් කොටස f එක sin θ විචලනයක්. ඔයාලට මතකයි sin වක්‍රේ, ඒ කියන්නේ මෙන්න මේ වගේ කොටසක් තමයි මුල් කොටස. ඊට පස්සේ දෙවෙනි කොටස සලකුවොත් ඊළඟට මේක චලනය වෙද්දී θ කෝණය වැඩි වෙලා එතකොට ක්‍රියාත්මක වෙන්නේ ගතිය ඝර්ෂණ බලය. මේක ස්ථිතිය ඝර්ෂණ බලය. ස්ථිතිය ඝර්ෂණ බලයට වඩා ගතිය ඝර්ෂණ බලය අඩුයි. ඒ හින්දා ප්‍රස්ථාරය අඩු වෙන්න ඕනේ. ගතිය ඝර්ෂණ බලය හොයන්නේ F සමානයි μ r වලින්. ඝර්ෂණ සංගුණකය තමයි μ. r කියන්නේ mg cos θ. ඒ කියන්නේ ඊළඟට ඝර්ෂණ බලය හැසිරෙන්නේ cos වක්‍රයක් වගේ. පස්වෙනි උත්තරේ තමයි හරි.